ආයිබෝවන්. ඔබට අද යම්කිසි වෙනසක් දැනෙනවද? වෙනදාට මේ වෙලාවට මුළු දෙන අලුත් පාර්ලිමේන්තුව නෙවෙයි මේ. ඔබට තේමා වාදනයෙන් ඒ වගේම පසුතල නිර්මාණයන්ගෙන් බොහෝ වෙනසක් දැනෙනවා වෙන්නට පුළුවන්. අපේ රට ඒ වගේම මේ ලෝකය මහත් වූ වෙනසකට බඳුන් වෙමින් පවතින මේ අවස්ථාවේදී යම්කිසි වෙනස් ආකාරයේ කතිකාවතක් නිර්මාණය කරන්නට අවශ්‍යයි පිළිගත් වගකිව යුතු මාධ්‍යයක් විදිහට අප උදක්ම විශ්වාස කළ හේතුවෙන් අද අලුත් පාර්ලිමේන්තුව නොකැඳවා ඉන්නට අප තීරණය කළා. ඉතින් ජාතික වේදිකාව කියන මාතෘකාව තේමාව යටතේ අප අලුත් කතිකාවතක් සෑම පෝදිනකදීම ඔබ වෙත ගෙනෙන්නට බලාපොරොත්තු වෙනවා. මේ ජාතික වේදිකාවේ තිබෙන්නා වූ දිග පළල 4 මායිම් එවැගේම ජාතික වේදිකාව ගොඩනගන්නේ කිනම් පදනමක් යටතේද යන්න පිළිබඳව මා ඔබට දිගින් දිගටම විස්තර කරන්නට බලාපොරොත්තු වන්නේ නැහැ. අද ජාතික වේදිකාව මංගල පියවරේ ආරාධිත සම්පත්දායකයන් පිළිබඳව ඔබ දැනුවත් වීමෙන් ඉක්බිතිව සහ උන්වහන්සේත් එතුමාත් ඔබ වෙත දක්වන්නා වූ කරුණු කාරණා ඔස්සේ ඔබට ජාතික වේදිකාවේ 4 මායිම් හොඳට තේරුම් ගන්නට හැකි වේයයි අප විශ්වාස කරනවා. මේ සමාජය තුල කතිකාවතක් නිර්මාණය කරන්නට පුළුවන්. ඒ වගේම මතවාද නිර්මාණය කරන ලද ඒ වගේම සමාජයේ විසින් ඊටමත් ගෞරවයෙන් යුතුව මතවාද පිළිගනු ලැබුවා වූ සම්පත්දායකයන් දෙදෙනෙකුට අද අපි අසුන් පනවා තිබෙනවා. අපි මුලින්ම පාද නමස්කාර පූර්වක ගෞරවයෙන් යුතුව ආචාර්ය පූජ්‍ය මාවරලේ බද්දිය අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේව පිළිගනු ලබනවා. අවසරයි ස්වාමින් වහන්සේ. ඒ වගේම මානව සම්පත් සංවර්ධන පුහුණු උපදේශක මොහාන් පල්ලිගුරු ඇතිතුමන් ඔබට අමුත්තෙකු නොවේ. අපි එතුමන් අයිබෝන් කියා පිළිගනු ලබනවා. අයිබෝන්. අපි ජාතික වේදිකාව කියන මේ මාතෘකාව ඔස්සේ අද මේ ඉදිරි විනාඩි කිහිපය සාකච්ඡා කරන්නට මත්තෙන් මේ ජාතික කතිකාවතක් නිර්මාණය කිරීම සහ ජාතික වේදිකාවක අවශ්‍යතාවය කුමක්ද කියා දැන කියාගත යුතු වෙනවා. අපේ සඳහා ඉතාමත් ගෞරවයෙන් යුතුව අපේ ආචාර්ය පූජ්‍ය මාවරලේ බද්දිය ස්වාමින් වහන්සේට ඇරයුම් කොට සිටිනවා මෙවැනි කතිකාවතක් නිර්මාණය කරන්නට මෙවැනි වේදිකාවක් තනන්නට අවශ්‍ය වන්නේයි කියලා අපට පහදලා දෙන්න කියලා. තව පැය කිහිපයකින් උදා වෙන උතුම් වෙසක් පුර 15ක පොහොය ලෝකවාසී බෞද්ධයින් හැම දෙනාගේම ආධ්‍යාත්මය බොහෝම සුවපත් කරන මොහොතක් දිනයක්. ඉතින් තව පැය කිහිපයකින් උදා වෙන උතුම් පින්බර වෙසක් පොහොය උතුම් තෙමගුල ඔබට ආධ්‍යාත්මික සුවය ලැබෙන වාසනාවන්ත වෙසක් පොහොය දවසක් වේවා. ආධ්‍යාත්මිකව නිරෝගී වන්නටත් කායිකව නිරෝගී වන්නටත් මේ වෙසක් පොහොය අපිට ආශිර්වාදයක් වේවා කියලා ජාතික වේදිකාවේ මංගල පියවරේ පළමු වැඩසටහනේදී පළමුවෙන්ම මම ප්‍රාර්ථනා කරන්නට කැමතියි. ඒ වගේම ජාතික වේදිකාව තව බොහෝ කලක් අපේ රටට නිවැරදි දිශානතිය පෙන්වන කතිකාව නිර්මාණය වෙන වටිනා භූමියක් බවට වේදිකාවක් බවටම පත්වේවා කියලත් සංක මහත්මයා මම පළමුවෙන්ම ඔබට ඔබගේ නාලිකාවට මේ වැඩසටහන නිෂ්පාදනය කරන කණ්ඩායම ඇතුළු සියලු දෙනාටම ප්‍රාර්ථනා කර සිටිනවා. ඉතින් අද අපේ ප්‍රශ්නය ඊටාම වැදගත්. ඔබ මුලින්ම විමසන මේ ඇයි මොකටද මේ වගේ ජාතික කතිකාවතක් කියන එක. දැන් පිඟුතුනි අපි කල්පනා කරලා බැලුවොත් දෙවන ලෝක යුද්ධයේදී සාමාන්‍යයෙන් මුළු ලෝකෙම එක විට යම්කිසි බලපෑමකට ලක්වෙච්ච බරපතල අවස්ථාවක්නේ ලෝක ඉතිහාසයේ දෙවනි ලෝක යුද්ධය කියන එක. ඒක ලංකාවටත් එහෙම දෙවනි ලෝක යුද්ධයේදී බෝම්බ දැමීම් ආදී අවස්ථාවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒක ලංකාවට කිව්වට මුළු ලංකාවටමත් නෙමෙයි. දැන් දෙවන ලෝක යුද්ධය කියලා කිව්වට
මුළු ලෝකයේ හැම රටකටම දෙවනි ලෝක යුද්ධයේ බලපෑමක් තිබුණේ නැහැ. හැබැයි අද මේ චීනයේ වුහාන් පළාතෙන් ඇතිවෙච්ච මේ වෛරසය අද මහද්වීප සියලුම මහද්වීප තමන්ගේ යටතට අරගෙන තියෙනවා. එතකොට මේ ආසියානු මහද්වීපයේ ඉතාම කුඩා රාජ්‍යයක් වෙච්ච ලංකා රාජ්‍යත් ඉදිරියේ එන 11 වෙනිදාට ගත්තොතින් දින 53ක් වගේනේ දීර්ඝ කාලයක් අපිත් මේ වසංගතයේ ගොදුරක් බවට පත් වෙලා අපිත් යටත් වෙලා ඉන්නවා. ඇයි අපිට කතිකාවතක් ඕනි? ඇයි සමාජය දැන් අලුතින් කතා කරන්න ඕනි? ඇයි කියනවා නම් පැරණි සැලසුම්, පැරණි මතවාද, පැරණි වැඩපිළිවෙළවල් සියල්ල අභියෝගයට ලක් වෙලා තිබෙනවා. සියල්ල. දැන් අලුතින් අපගේ ගෘහ ජීවිත ගැන කියවා ගැනීමක් අවශ්‍යයි. අලුතින් අපගේ ආර්ථිකය ගැන කියවා ගැනීමක් අවශ්‍යයි. අලුතින් අපේ සමාජ දේශපාලනික ක්‍රියාකාරකම් ගැන කියවීමක් අවශ්‍යයි. අලුතින් අපගේ ආගමික සංස්ථා සහ ඒවායේ ක්‍රියාකාරීත්වය ගැන කියවීමක් අවශ්‍යයි. අලුතින් අපගේ පාරිසරික ප්‍රතිපත්තිය මොකක්ද කියන එක ගැන කියවීමක් අවශ්‍යයි. මං හිතන්නේ වෙන කවදාටත් වඩා ප්‍රබුද්ධ සමාජ කතිකාවතක් ඇති කරගත යුතුයි කියන එක සංක මහත්මයා COVID-19 විසින් අපට බල කරලා කියලා තිබෙනවා. ඒ හින්දා කතිකාවතක් මෙවැනි ජාතිකමය වේදිකාවක් මත දිගහැරෙන සංවාදයක් මේ සමාජය තුළ අනිවාර්යෙන්ම ඉස්සරහට එන්න ඕනි. එය විධිමත්ව එන්න ඕනි. මොකද මේ උදා වෙලා තිබෙන අලුත් තත්වය කවුරුක්වත් හිතපු තත්වයක් නෙමෙයි. කවුරු හරි කෙනෙක් මීට දහමසකට කලින් මෙවැනි තත්වයක් පිළිබඳව ගණන් හැදුවද කියලා කිව්වොත් ඇත්ත වශයෙන්ම COVID-19 පිළිබඳව ෆිල්ම් එක හදපු අයවත් මං හිතන්නේ මෙච්චර දෙයක් ලෝකෙට වෙයි කියලා හිතුවේ නැතුව ඇති. ඒ සම්බන්ධව ඊට පෙර මොකක් හරි කෘතියක් ලියවිලා තිබෙනවා කියලා කියනවා මේ වගේ තත්වයක් උදා වෙයි කියලා. ඒ අයවත් අර ඇමරිකාවේ බුෂ් ජනාධිපතිතුමාට මේ පිළිබඳව ප්‍රකට මේ ව්‍යාපාරිකයෙක් පැහැදිලි කිරීමක් කරලා තිබෙනවා කියලා මම කියවලා තියෙනවා. ඒ ඇරුණු කොට වෙන කිසිවෙකු සාමාන්‍ය සමාජ අපේ වගේ පරිධියේ රටවල් වල කිසිම තැනක මේ වගේ ව්‍යසනයක් සම්බන්ධව අදහසක් තිබුණේ නැහැ. ඉතින් දැන් අපි ගැඹුරු සමාජ කතිකාවතක් ඔස්සේ තමයි අලුත් තත්වයට කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන පිළිතුරු සොයා ගැනීම කියන එක සිද්ධ කළ යුතු වන්නේ. මොකද එම ප්‍රජාතන්ත්‍රවාදී කතිකාවතකින් තොරව මේ වගේ ප්‍රශ්නවලට උත්තර හොයන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඒ කියන්නේ මේ කවුරු හරි දෙතුන් දෙනෙක් එක්ක එකතු වෙලා මේ වගේ ප්‍රශ්නවලට විසඳුම් දෙන්න බෑ. මේ මුළු සමාජයේ විවිධ තලවල ඉන්න, විවිධ ස්තරවල ඉන්න බුද්ධිමතුන්, වියතුන්, නැනවතුන් සමහර විට එක වෙද මහත්මයාගේ ඉඳලා ගමේ මේ සාමාන්‍ය ගැමියාගේ ඉඳලා වෛද්‍යවරයා දක්වා බටහිර දැනුම ගත්ත ඒ සියලු දෙනා මේ සමාජ සංවාදයේ කොටස්කරුවන් බවට ජාතික වේදිකාව තුළ අනිවාර්යෙන්ම සහභාගී විය යුතුයි. ඔවුන්ගේ දැනුම මේ සමාජ ව්‍යසනයට, ආර්ථික ව්‍යසනයට, මේ තත්ත්වය විසින් ඇති කරපු මේ අලුත් තත්ත්වයට පිළිතුරු හොයද්දී අපි අනිවාර්යෙන්ම ප්‍රයෝජනයට සංක මහත්තයා ගත යුතුම වෙනවා. ඔවුන්ගේ දැනුම අපිට ලොකු උපකාරයක්, ලොකු ශක්තියක් වෙයි. අද ජාතික වේදිකාවේ පළමු වැඩසටහනේදී අපි යම් අදහස් ප්‍රමාණයක් මේ සමාජයට දායක කරන්න අපේක්ෂා කරනවා. අපේ මහන් මහත්මයාත් මමත් ඔබත් සමග එකතු වෙලා. හැබැයි
මේ වේදිකාව අපි කිහිප දෙනා පමණක් හෝ අපි දෙදෙනා පමණක් මත යැපෙන වේදිකාවක් නොවිය යුතුයි. මේ ජාතික වේදිකාවක් වන්නේ ඒ ශේස්ත්‍රවල දැනුම ඇති අය. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මගෙන් ඔබ අහලා වැඩක් නැහැ ආර්ථිකය කොට නැගීම ගැන. මොකද මම ආර්ථික විශේෂඥයෙක් නෙමෙයි. මගෙන් ඔබ අහලා වැඩක් නැහැ පරිපූර්ණ දැනුමක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් සෞඛ්‍යමය උපදේශනයන් ටික අහලා වැඩක් නැහැ. මට යම් අදහසක් කියන්න පුළුවන්. ඡායා මාත්‍ර මගේ දැනුමේ මට්ටමට ඔය හැම කොටසක් පිළිබඳවම මම කියවපු දේවල් මගේ අධ්‍යයනයන් ඇතුලේ යමක් කියත හැකි. හැබැයි අපේ මේ වේදිකාව තුළ විශේෂඥ දැනුම දිගහැරෙන තැනක් කරන්න ඕන. ඒ විෂය ගැන. මොකද හේතුව මේක මේ හාමුදුරුල්ලටවත් දේශපාලඥයින්ටවත් හමුදාවටවත් මේ දොස්තර මහතුරුල්ලටවත් මේ එක කණ්ඩායමක දැනුමකින් උත්තර හොයන්න පුළුවන් තත්වයක් නෙවෙයි සංක මහත්තයා මේ උදා වෙලා තියෙන්නේ. මම ලෝක ඉතිහාසයේ යම් දේවල් කියවලා තියෙනවා. දැන් චීනේ 50 ගණන් වල ඔවුන් යම්කිසි වීරියක් දැරුවා සංවාදයකින් තොරව සමාජ කතිකාවතකින් තොරව අනිත් අය දැනුවත් කිරීමකින් හෝ අනිත් අයගේ අදහස් ගැනීමකින් තොරව ආර්ථික සංවර්ධන ක්‍රියාවලියක් මුදාහරින්න චීනය 50 දශකයේ මුල ඉඳලා යම් උත්සාහයක් දරුවා. ඒ ලෝක දේශපාලනය සම්බන්ධව යම් කියවීමක් තියෙන අය ඒ තොරතුරු දන්නවා. මොකද අන්තිමට උනේ විශාල සාගතයකින් ඒක නිම වුණේ. හේතුව සමාජ කතිකාවතක් නැතුව සමාජ සංවාදයක් නැතුව විශේෂඥ දැනුම සහ උපදේශනයක් නැතුව අපි යම්කිසි දෙයකට උත්තර හොයන්න යෑම අතිශයින් භයානකයි. මොකද කතිකාව දැන් බලන්නකෝ ධර්ම කතිකාව ඇතුළේනේ නිවන් මගට පළමු පියවර තියාගන්න පුළුවන්. දැන් ඔබත් බෞද්ධයෙක් මමත් බෞද්ධයෙක් මොහන් මහත්තයත් බෞද්ධයෙක්. ඉතින් අපි තුන්දෙනාම බෞද්ධයෝ. දැන් අපි දන්නවා අපේ සම්මාදිට්ඨික භාවය තහවුරු වෙන්නේ කොහොමද? සත්පුරුෂ ඇසුරෙන්. සද්ධම්ම ශ්‍රවණේ. ඊළඟට කාලේන ධම්ම ශ්‍රවණං. කාලේන ධම්ම සාකච්ඡා. මේ කියන්නේ අපේ ප්‍රශ්නය දුක නම් දුක මොකක්ද කියලා විග්‍රහ කරගන්න සංවාදය ඕනි. අහුම්කම් දීම ඕනි. සාකච්ඡාව ඕන. ඒ පිළිබඳව විශේෂඥ දැනුම තියෙන සත්පුරුෂයා ඒතන ගුරුතුමා වෙන්න ඕන. මඟ පෙන්වන්නා වෙන්න ඕන. ඉතින් එතකොට අන්න එතෙන්දී අපිට දුක විග්‍රහ කරගන්න පුළුවන්. ඊළඟට දුකට හේතුව විග්‍රහ කරගන්න පුළුවන්. දුකින් නිදහස් වීම නැත්තම් නිවන කියන්නේ මොකක්ද කියලා ඥානය ලබන්න පුළුවන්. ඒ වගේම මේකට මඟ හොයා ගන්න පුළුවන්. ආර්ය අෂ්ටාංගික මඟ. ඒ නිසා මේ සමාජයේ තියෙන ප්‍රශ්නය මොකද්ද? හේතුව මොකද්ද? උත්තරය මොකද්ද? ඒ උත්තරය හොයාගන්න තියෙන ක්‍රමවේදය මොකද්ද? වැඩපිළිවෙල මොකද්ද? ඒ සම්බන්ධ කතිකාවතක් ජාතික වේදිකාව ප්‍රයෝජනයට අරගෙන මම විශ්වාස කරනවා දෙරණ ඔබට ගොඩනගන්න පුළුවන් වෙයි. වැදගත් වෙන්නේ කොමක්ද? ඔබ බොහෝම විවෘත මනසින් ඒ විෂයේ පරිණත කෙනා මෙතෙන්ට සම්බන්ධ කරගෙන ඒ විෂය පිළිබඳව පුළුල් ඥානයක් මේ සමාජයට දෙන්න, රටට දෙන්න, පාලකයින්ට දෙන්න දරන වෑයම සංක මහත්තයා. අන්නේ වෑයමේදී ඔබ අද ඉදි කරපු ලස්සනට භෞතික පරිසරෙත් ඉදි කරලා තියෙන විශාල මහන්සියක් කැපවීමක් දරලානේ. සැබෑම ලස්සන ජාතිකමය සංකේත සහිත වේදිකාවක්. හැබැයි මේ වේදිකාව රට ගොඩනගන අලුත් දැනුමක් උපයන අලුත් දැනුමක් නිෂ්පාදනය කරන භූමියක් බවට පත් වුණොතින් මං හිතන්නේ දෙරණ ලොකු සේවාවක් මේ රටට කරා කියලා දෙරණටත් අනාගතයේ සතුටු වෙන්න පුළුවන්කම ලැබෙයි. එතෙන්දි වැදගත් විවෘත මනසකින් සංවාදයට කැමති වීම, සංවාදයේදී අහුම්කම් දෙන්න කැමති වීම, සාධනීය අදහස කොන්දේසි විරහිතව පිළිගන්න කැමති වීම, මේ කාරණා මත පිහිටලා ගියොත් තමයි අපිට
ජාතික වේදිකාවේ උපරිම ඵලය නෙලා ගන්නට ලැබෙන්නේ කියලා සංක මහත්තයා ආරම්භයක් විදියට මම සඳහන් කරන්න කැමතියි. දැන් වැඩසටහන ආරම්භ කරද්දී මේ වැඩසටහනේ පූරකවරයා වශයෙන් මා කාලය නොගත්තේ මන්ද කියන කාරණයට ඔබට පිළිතුරු ලැබෙන්නට ඇති මේ ජාතික වේදිකාව ගොඩනැගීමේ අරමුණු ඔබට පහදා දෙන්නට. ගෞරවනීය ස්වාමින් වහන්සේහි හතර කොන දිශානතිය සියල්ලම ඔබට මැනවින් පසක් කර දුන්නා. ඇත්තම ඔබේ ඉල්ලීමක් ඔබ තුලින් නැගුණු හැඟීමක් ඔබ දිගින් දිගටම කරන ලද යෝජනාවක ප්‍රතිඵලයක් විදිහට මේ ජාතික වේදිකාව ගොඩ නැගුණා කියලා කිව්වොත් නිවැරදි. ස්වාමීන් වහන්සේ දැන් පළවෙනි ශ්‍රී ලාංකික රෝගියා වාර්තා වෙන්නේ මාර්තු 11 වනදා. යම්කිසි ආකාරයෙන් මැයි 11 වනදා රට විවෘත වුණොත් අපිට හරියටම කියන්නට බෑ බලධාරීන් නිල වශයෙන් ප්‍රකාශ කරන තෙක් මැයි 11 වනදා රට විවෘත වුණොත් පල්ලියගුරු මහත්මයා අපි යන්නේ මාර්තු 11 තිබ්බ රටට නෙවෙයි සමාජයට නොවේ. ඉතින් අලුත් සමාජයකට ඒක හොඳ අලුත් භාවයක්ද නරක අලුත් භාවයක්ද කියන්නට කියලත් අපිට තාම පෙරනිමිති කියන්නට පුරෝකථනය කරන්නට හැකියාවක් නැහැ. ඒ සමාජයට අවශ්‍ය සන්නද්ධ වීම තමයි අපි මේ ජාතික වේදිකාවෙන් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ස්වාමින් වහන්සේ සන්නද්ධ වීම සම්බන්ධයෙන් ඉතාමත් මැනවින් ප්‍රවේශයක් ලබා දුන්නා. ඔබතුමා මොකද කියන්නේ? අපි කොහොමද විවෘත වන රටකට මේ දවස්වල සූදානම් වෙමින් සිටින්නේ? හොඳයි. සංක මහත්මයාණන් ප්‍රථමයෙන්ම ජාතික වේදිකාවේ ප්‍රධාන ආසනයේ මේ මොහොතේ වැඩ වාසය කරන අපේ බොහෝ ගරු කරන ආචාර්ය පූජ්‍ය නම කියනට අවසර ස්වාමීන් වහන්සේ බද්දිය මාරුලි බද්දිය ස්වාමීන් වහන්සේ, ඒ වගේම සංක මහත්මයාණනි, ඒ වගේම ඉතාම සතුටු වෙනවා වෙසක් පොහොය අපි ඉදිරි පැය කිහිපයකින් තබාගෙන ජාතික මෙහෙවරක් ඉටු කරන ජාතික වේදිකාවට ආරාධනා කිරීම සම්බන්ධයෙන් ගොඩ වදිනට. දැන් ඔබ අහපු ප්‍රශ්නයට අපි යමු නොතෙන් අපි මුලින්ම අවබෝධ කරගන්න ඕන රට මේ මොහොතේ පවතින තැන කොතනද, ඒ ප්‍රශ්නයේ නැත්නම් අභියෝගයේ දිගපළල කොච්චරක්ද, ඇන්ද්‍රි නීතිය ඉවර වුණාම යන රට අර කලින් තිබුණු රටද ඔබේ ප්‍රශ්නයක රටද, මේක අපි හරියට අවබෝධ කරගන්නට ඕනේ. මට මුලින්ම ඔබ අහපු ප්‍රශ්නයට අපේ හාමුදුරනේ කෙටි උත්තරයක් දීගෙනම සාකච්ඡාව ආරම්භ කරනවා නම්, මගේ රටේ කවුරු හරි පුරවැසියෙක් හිතනවා නම් මාර්තු 11 අපිට නිවාඩු දෙද්දී, පාසල් නතර කරද්දී, කාර්යාලවල වැඩ తాවකාලිකව නතර කරද්දී, රජය හා සෞඛ්‍ය අංශ විසින් ඇඳරි නීතිය පනවද්දී තිබූ කාර්යාලයට, තිබූ පාරට, තිබූ රටට ඔබ ආපහු යනවා කියලා හිතාගෙන නම් ඔබ ඉන්නේ, ඒක සම්පූර්ණයෙන්ම වෙනස් කරගන්න දැන් වෙලාව හරියි. අපේ තිබුණු ජීවන රටාවල අපි කෑම ටික කාර්යාලයේ කන විදියේ පවා වෙනසක් අපිට කරගන්න වෙනවා. සරලව කියතොත් අපි ඉස්සර අපේ හිතවත්කම පෙන්වන්න එක කෑම එක 3-4 දෙනා බෙදාගෙන කෑවා. අපිට ඒක පවා වෙනස් කරගන්න වෙනවා. සමහර වෙලාවට අපි වැඩ කරද්දී යාළුවගේ දුරකථනයේ ෂණයකට පොඩ්ඩක් දෙන්නකෝ කියලා අරගෙන අපි ඒකෙන් ඇමතුමක් ගත්තා. ඒ සරල පුරුද්ද පවා වෙනස් කරගන්න වෙනවා. ඒක නිසා අපේ තිබුණු ජන ජීවිත සම්පූර්ණයෙන්ම වෙනස් කර ගැනීමකින් පමණයි මෙතනින් එහාට අපි සියලු දෙනාගේ පැවැත්ම කියන එක තීරණය වෙන්නේ. ඒ නිසා අපි මේක ටිකක් වගකීම් සහගතව තේරුම් ගන්න ඕන කාරණයක්. එතකොට ජනතාව ඊට සූදානම් කරන්න නම් ඒ සාකච්ඡාව සිදුවෙන බුද්ධිමය සාකච්ඡාවක් සිදුවෙන වේදිකාවක් තිබිය යුතුයි. මම හිතනවා දෙරණ ගත්ත මේ පියවර එහි ආරම්භයක් කියලා. ඒතර සංක මහත්මයානි, මම කිව්ව මේ ප්‍රශ්නේ අපි ගැඹුරින් හොඳින් තේරුම් ගමු කියලා අපේ ස්වාමීන් වහන්සේ අපූර්වට දේශනා කරා. මම ඒක තව චුට්ටකට චූටි කීපයක් කරුණු කීපයකට අපි එකට එකතු කරගන්නවා නම්, මම පහුගිය දවස් කීපෙ මේ සාකච්ඡාට ආරාධනා කර මොහොතේ ඉඳලා ටිකක් හොයලා බැලුවා ලෝක ඉතිහාසය අපේ හාමුදුරනේ මේ සම්බන්ධයෙන් මොන වගේ දේවල් ටිකද තියෙන්නේ කියලා. ඒතර මම නිකන් සොයලා බැලුවා මෙන්න මේ වගේ පොඩි කරුණු කීපයක්. සමහර දෙනෙක් දැනටමත් මේවා ගැන අවබෝධයෙන් සිටින්නේ. ඒත් මේ සාකච්ඡාව යම්කිසි ආරම්භයක සිට ගලාගෙන යා යුතු සාකච්ඡාවක් නිසා වෙන සංක මහත්මයාණනි, 1315 සිට 1317 දක්වා ග්‍රේට් ෆෙමින් කියලා මෙවැනිම සිද්ධියක් සිදු වෙලා තිබෙනවා. මේකෙන් වාර්තා වෙන නරක වචනයක් මරණ ප්‍රමාණය මිලියන ගාණක් විතර සඳහන් වෙනවා. මා උපුටාගත් ස්ථානයේ ඒක මිලියන ගාණ හරියටම නැහැ. මොකද ඒක 1317 තරම් පරණයි. ඊට පස්සේ බ්ලැක් ඩෙත් කියලා ආපහු අවස්ථාවක් තිබෙනවා. ඒක 1346 ඉඳලා 1353 දක්වා. ඒ සංඛ්‍යා දත්තවලට අනුව මියගිය සංඛ්‍යාව මේක යුරෝපයෙන් පටන් අරගෙන සේදමාවත ඔස්සේ පහළට එනකන් ඇවිල්ලා තියෙනවා අපේ හාමුදුරුවනේ. මිලියන 75යි මිලියන 200යි අතර විකිපීඩියා එකට අනුව අපේ හාමුදුරුවනේ මේ ගිහිලා තියෙනවා. මිලියන්ස්.
මිලියන ගාණක් මැරිලා තියෙනවා. මිලියන 200කට ආසන්න ප්‍රමාණයක් මිය ගියා කියලා ඔබට විකිපීඩියා එකට ගිහලා මේක බලන්න පුළුවන් සඳහන් වෙනවා. ඊට පස්සේ අපිට හුරු මෑත කාලීන 1315 සිට 1317 දක්වා සමාන 1918 සිට 1919 දක්වා මේ ස්පැනිෂ් ෆ්ලූ කියන එක හුරු ඒක අපිට ටිකක් ඒ සිද්ධියත් යුරෝපෙන් පටන් අරගෙන ව්‍යාප්ත වෙනවා ලෝකයේ. එහිදී මිලියන 17 සිට මිලියන 50 දක්වා මිය ගිහලා තිබෙනවා. එතකොට වාසනාවකට හෝ මොන හරි හේතුවක් මත තව මේ සිද්ධියෙන් අපි මිලියන් ගණන් වලට ඇවිල්ලා නැහැ. හැබැයි මේ කතා කරන සිද්ධි ටික අර සිද්ධියට සමානයි. එතකොට අපි මේක බරපතලව අරගන්න නැතුව අපි මේක හොඳින් කළමනාකරණය නොකරගත්තොත් ඔබට පේනවා අපේ අභියස තිබෙන අභියෝගය කොයිතරම්ද. ඒ කියන්නේ අපේ ජීවිත පිළිබඳ තියෙන අභියෝගය කොයිතරම්ද කියන එක අපි තේරුම් ගන්න ඕනේ. ඒක එක පැත්තක්. අනිත් පැත්ත තමයි මේකත් එක්කම ගැට ගැහෙන ආර්ථිකය පිළිබඳ අභියෝගය. ඒතර අපි මේ දෙකක් එක්ක අපි සටනක සිටිනවා. ඒ නිසා ප්‍රථමයෙන්ම මේ වැඩසටහන මේ මොහොතේ නිදි වරාගෙන යම්කිසි අපේක්ෂා දල්වාගෙන නරඹන අසන මගේ රටේ මගේ පුරවැසියෝ මගේ රටේ ආදරණීය ජනතාව තේරුම් ගන්න ඕන දෙය තමයි අපේ අතින් සිදුවෙන වරදීමක ප්‍රතිඵලය අපේ සහෝදර සහෝදරයාගේ අපේ මිත්‍රයාගේ ජීවිත අභියෝගයකට ලක්වීමේ ජීවත් වීමේ අවස්ථාව අහිමිවීමක් දක්වා ව්‍යාප්ත විය හැකි කියන කාරණේ අපි මුලින්ම තේරුම් ගන්න ඕනේ මෙහි බරපතල තත්වයට ගියාම. ඒතකොට ඊළඟ කාරණේ තමයි ජාතික වේදිකාවක අවශ්‍යතාවය මොකක්ද කියන කාරණය. ඒක තමයි ඉතා වැදගත් දෙය. මට අවසර දෙන්න මේ පිළිබඳව පුංචි කරුණු තුනක් පමණ කර ඔබ අහපු ප්‍රශ්නෙම අරගෙන කතා කරගන්න. මොකද අපි ප්‍රශ්නෙට විසඳුම් සොයන්නට නම් ප්‍රථමයෙන් අපි ප්‍රශ්නේ ගැඹුර ගැන අවබෝධයක් ඇති කරගත්ත තරමට තමයි අපි හාමුදුරුවනේ අපිට උනන්දු ඕමනාව ඇති වෙන්නේ මේක මෙහෙම ගිහිලා හරියන්නේ අපි මේක විසඳ ගන්න ඕනේ කියන එක. අපේ ගම්මල ඉස්සර මම පුංචි කාලේ සංක මහත්මයා මම ඇත්තටම හිටපු නිවස ජලයෙන් යට වෙනවා. ඒ කියන්නේ මුල්ම කාලේ අපේ ගඟක් අද්දර තිබුණේ ජලයෙන් යට වෙනවා. මට මතකයි මේ ඒතකොට ගම් වරුසාව තදින් වහිනකොට අපේ අම්මලා තාත්තත් එක්ක එකතු වෙලා බඩු මුට්ටු ටික බැඳලා උඩකින් තියනවා. අපේ හාමුදුරනේ. උඩකින් තියලා එයාලා යන්න සූදානම් වෙනවා යට වුණොත්. හැබැයි මටයි මගේ ගෙදර අනිත් පුංචි සහෝදර සහෝදරයට මේකේ බරපතලකම තේරෙන්නේ නැහැ. අපි ගම් වතුරේ මොකද්ද කරන්නේ? ඔය කොට කෙසෙල් කොට ටිකක් හොයාගෙන ඔරු පදිනවා. ඔය වගේ දේවල් තමයි කරන්නේ. ඒතර ඒක අපිට අපි එහෙම උනේ. අපි ඒකේ බරපතලකම දන්න තියන්දා. හැබැයි අපේ අම්මා තාත්තා දැන් ඉන්නේ බඩ පත්තු වෙලා පොඩි කඩියක කැම ටික දෙන්න කොහොමද ඉන්න තැන් නැති වෙයිද කියලා. එතකොට මේක අර ගම් වතුරේ මම පුංචි කාලේ ඔරු පැද්දට වඩා බරපතල කාරණයක් කියන එක අපි තේරුම් ගන්නට ඕනේ. ඒකට මෙන්න මේ කරුණු කීප යෝජනා කරන අදහස් දක්වනවා. ඒක යෝජනා කරන්නේ ඔබ බය කරන්න නෙවෙයි. අපි මේක අවබෝධ කරගෙන ඊළඟ තත්ත්වයට මුහුණ දෙන්න ඕන නිසා මේක ජාතික වේදිකාවක් නිසා. පළවෙනි එක තමයි new normal කියලා සංකල්පයක් මේ වෙනකොට ලෝකේ පුරා කතා වෙනවා. මොකද මේ new normal කියලා කියන්නේ? අන්තර්ජාලයට ගියොත් මේ වචනේ මේ දවස්වල වැඩියෙන්ම තැන් වල සටහන් වෙන වචනයක්. new normal කියලා කියන්නේ මේ කොරෝනා අර්බුදය සම්පූර්ණයෙන්ම විසඳලා හෝ ඒ පාලනය කරගැනීමෙන් නැවත රටවල් ආර්ථික කටයුතු කරන්න විවර වෙනවා විවෘත වෙනවා. හැබැයි මේ විවෘත වෙන රට කලින් තිබුණු රට නෙවෙයි කියන එක. new නේ අලුත් සාමාන්‍ය තත්ත්වයක්. ඒතර අලුත් සාමාන්‍ය තත්ත්වය තමයි ඔබ අහපු කාරණේ. ඒතර අලුත් සාමාන්‍ය තත්ත්වයක්. ඒතර පළවෙනි ප්‍රශ්නේ තමයි මේ අලුත් සාමාන්‍යකරණයට අපි සූදානම්ද? අපි ඒක හරියට සූදානම් නොවුනොත් අපි ආපහු හිටී පරණ තැනට යනවා. ඒ නිසා ඒකට රට සූදානම් වෙන්න නම් ඒකට ව්‍යාපාරික ආයතන සූදානම් වෙන්න නම් ඒකට ලංකාවේ ශ්‍රම බලකාය සූදානම් වෙන්න නම් ඒ ගැන සාකච්ඡා වෙන ජාතික වේදිකාවක් අවශ්‍යයි. ඒක තමයි එක කාරණයක්. දෙවෙනි කාරණය තමයි හුඟක් අය කතා වෙනවා සංක මහත්මයාණනි මේක අපිට ලැබිච්ච අවස්ථාවක් කිය. මේ අවස්ථාව අපි උදා කරගත යුතුය. ඉතින් මගේ අදහස අපි අවස්ථාවක් කියකේ හිටියටමදී එහෙමනම් අපේ රටේ විවිධ පාර්ශ්වවලට අපි වේදිකාවක් තනලා පෙන්වන්න ඕනේ. මෙන්න මේක තමයි අවස්ථාව. මේක අපි අවස්ථාව බඩේ පරිවර්තනය කරන අපේ රටේ තිබුණු ප්‍රශ්න විසඳගෙන ආසියාවේ නැත්නම් ලෝකේ ප්‍රබල රටක් බවට අපි පත් වෙන්න නම් මේ අවස්ථාව අපි කොහොමද පාවිච්චි කරන්නේ? ඒකට යම්කිසි මාර්ගෝපදේශනයක් අවශ්‍යයි. ඒක තමයි අපේ ස්වාමීන් වහන්සේ අපූර්ව දේශනා කරේ. ඒකට ආර්ථික විද්‍යාව පිළිබඳ විද්වතුන් අපිට අවශ්‍ය වෙයි. ඒකට ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ දැනුම ඇති අය අපිට අවශ්‍ය වෙයි. ඒකට සෞඛ්‍ය අංශවල ප්‍රවීණයෝ අපිට අවශ්‍ය වෙයි. ඒ දැනුම සමාජගත කරපු තරමට තමයි මෙහි ඇති අවස්ථාව අපිට උකහා ගන්න පුළුවන් වෙන්නේ. නැත්නම් මේක අපිට අවස්ථාවක් කියක ඉඳලා මේක නැති වෙලා යනවා. සංඝ මහත්මයාණනි මම සමාජයත් එක්ක ගනුදෙනු කරන කෙනෙක් විදිහට මට පෙනෙන්නේ අපි දකින්නවර කුඹුරු අස්වද්දන්නට කලින් මඩ ලස්සනට සකස් කරලා තබා ගන්නවා. ඊට පස්සේ ගොවි මහතුරු කරන්නේ ඒකේ බීජ වපුරනවා. මේකත් ඒ වගේ එකක්. මේ මොහොතේ කෙත හරි අපූර්වවට සකස් වෙලා තියෙන්නේ. අපි කට්ටියම එකතු වෙලා ඒක හොඳට වපුරගත්තොත් අපිට අනාගතයේ අස්වනු නෙලන්න පුළුවන්. හැබැයි ඒකේ වල් වපුරනවද
වී වපුරනවද නැත්නම් ඒක වීලලා යනකම් ඔහේ බලාගෙන ඉන්නවද කියන එක අපේ වැඩක්. හැබැයි අපිට මේ අවස්ථාව ගිලිහෙන්න දෙන්න බෑ. අපේ හාමුදුරනේ. ඒක අපේ අපිට සමහරට අපේ ජීවිත කාලේ ලැබිච්ච එකම හා අවසන් අවස්ථාව මේ විය හැකියි. අර සමහර වෙලාවට ලැබුණු ඒ වගේ අවස්ථා මගහැරලත් තියෙනවා ඉතිහාසයේ පුරාවට ඇතහැරලා තියෙනවා. මෙය මම විශ්වාස කරන දැඩිව මගේ ජීවිත කාලේ මා දකින අවසාන අවස්ථාව විය හැකියි. මොකද හුඟක් කරුණු යහපත් විදිහට පෙළ ගැසිලා තියෙනවා. රට තුල පුදුමාකාර උද්‍යෝගයක් උනන්දුවක් ගොඩනැගිලා තියෙනවා. හැම ගෙදරකම පාහේ මේ මොහොතේ අඩු ගානේ මිරිස් ඇටයක් හරි හිටවන උද්‍යෝගයක මිනිස්සු පිබිදිලා තියෙනවා. විදේශීය රටවල් වල හිටපු රටේ බුද්ධිවතෝ ආපහු මව් රට කරා එමින් පවතිනවා. අපිට හිතා ගන්න බැරි විදිහකට අපි නොහිතපු තරම් උද්‍යෝගයකින් උනන්දුවකින් රාජ්‍යංශයේ පිබිදිලා තිබෙනවා. ඒකයි මම කියන්නේ කුඹුර අපූර්වට දැන් සකස් වෙලා තියෙන්නේ. අපිට ඒකේ බීජ වපුරන් විතරයි තියෙන්නේ. ඉතින් මේ මොහොතේ අපේ බීජ ටික වපුරගෙන මේක අපේ රටේ පරිවර්තනයක් කරගන්න අවස්ථාවක් කරගත්තේ නැතොත් අපිට අනාගතේ බිහි වෙන අපේ પરම්පරා අපිට දොස් කියයි. අපිට මියන මොහොතේදී අපි මේ රට වෙනුවෙන් යමක් කරා කියලා ලබන්න පුළුවන් ආත්ම තෘප්තිය අපිට ලබා ගන්න තියෙන අවස්ථාව නැති වෙයි. ඒ නිසා සංක මහත්මයා අපි මේ නිකම්ම නිකන් ගත කරන කාල පරිච්ඡේදයක් නෙවෙයි ගත කරමින් ඉන්නේ. ඓතිහාසික වගකීමක් අපිට ඉටු කරන්නට ලැබිච්ච නිමේෂයකයි අපි ඉන්නේ. මේක මේ රටේ ඉන්න සෑම අගනගරේ ඉන්න පුරවැසියාගේ ඉඳලා ඈත ගිරාඳුරු කෝට්ටේ කුඹුරු කොටන හේන් කොටන මගේ ගොවි තාත්තා දක්වා පේදුරු තුඩුවේ ඉඳලා දෙවුන්දුරු තුඩුව දක්වා ජීවත් වෙන මේ ලංකාවේ සියලු පුරවැසියෝ තේරුම් ගන්න ඕන කාරණය තමයි අපි ජාතික අභියෝගයක් හමුවේ හා ජාතික මෙහෙවරක් ඉදිරියේ අපි ඉන්නවා. ඒ ජාතික මෙහෙවරට අපි එකිනෙකනාට දායකත්වය දැක්විය හැකි විදි එකිනෙකට වෙනස්. ඒක අදහස කවුරුවත් වටින්නේ නැහැ කෙනෙක් නෙවෙයි හැමෝටම ඒකේ දායකත්වයක් තිබෙනවා. මම දෙවෙනි කොටසේදී ඒ දායකත්වය අපේ හාමුදුරන් වහන්සේ හා මම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. පාර අද්දර පුංචි රැකියාවක් දෛනිකව කරගෙන ඉන්න අපේ කම්කරු සහෝදර මිත්‍රයාටත් මේ ජාතික වගකීමේ නැත්නම් මේ ජාතික ක්‍රියාවලියේ දායකත්වයක් සපයන්න පුළුවන්. ඒතර මම දෙවෙනි එක කිව්වේ මේක අවස්ථාවක්. මම ඊට උද්‍යෝගීමෙන්ම කියන කරුණ තමයි මේක අවස්ථාවක්. ඒ අත් නොහැරෙන්නට අපි වග බලා ගන්නට ඕනේ කියන කාරණය. තුන්වෙනි කරුණ මම ඔබට කරුණ කිව්වා තුනක් තිබෙනවා. ඒ ජාතික වේදිකාවක් අවශ්‍ය කියලා. තුන්වෙනි කරුණ තමයි අපේ හාමුදුරනේ මේ රටේ ඈත ගම්වල කෙළවර ඉන මගේ අම්මලා තාත්තලාටත් තරුණ තරුණියන්ටත් මේ මොහොතේ අදහස් තිබෙනවා. ඔවුන්ගේ යෝජනා තිබෙනවා. ඔවුන්ගේ සිතුම් පැතුම් තිබෙනවා. ඔවුන්ගේ බලාපොරොත්තු තිබෙනවා. ඔවුන්ට රටට කියන පණිවිඩයක් තියෙනවා. මේක රටය ඉදිරියේ කියන්න නම් ඔවුන්ට වේදිකාවක් තිබිය යුතුයි. මම දේශකෙක්. මම කොළඹ අගනගරේ ප්‍රබල ප්ලේ ව්‍යාපාරික ආයතනවල ඉන්න සභාපතිවරයාගේ සිට රැකියාවක් අපේක්ෂාවෙන් තවමත් ගමක රැකියාව විරහිතව ඉන්න තරුණයා දක්වා හමු වෙන්න මට අවස්ථාවක් ලැබිලා තිබෙනවා මා දේශකෙක් නිසාවෙන්. ඒ වගේම අපේ සාමින් වහන්සේ කොළඹ අගනගරේ සිට ඈත ගම් දනව් දක්වා ධර්ම ප්‍රචාරයේ හැසිරෙනවා. ඉතින් මේ රටේ සාමාන්‍ය අන්තිම කෙළවරේන ගැමි මිනිසාගේ සිතුම් පැතුම් වල ඉඳලා කොළඹ අගනගරේ ජීවත් වෙන අපේ ව්‍යාපාරික ප්‍රජාවගේ බලාපොරොත්තු දක්වා අපිට යම්කිසි කියවීමක් අදහසක් තිබෙනවා. ඔබේ බලාපොරොත්තුව ඔබේ යෝජනාව ඔබේ සිතුම් පැතුම් අපේ හඩින් අපිට පුළුවන් වෙයි දෙරණ ජාතික වේදිකාව විදගෙන සමාජය අභිමුඛ තියන්න. මොකද ඒතකොට තියෙන යහපත? එවිට ප්‍රතිපත්ති සම්පාදකීන්ට මේ රටේ නායකයින්ට ප්‍රතිපත්ති සම්පාදනයේදී රටේ ජනතාවට නායකත්වය දෙද්දී ඔවුන්ට අදහසක් ගන්න පුළුවන් මේක තමයි අපේ රටේ මිනිසුගේ අවශ්‍යතාවය. ඔවුන්ට ඒ පැත්තෙන් ගන්න පුළුවන්. ඒ වගේම රටේ නායකයෝ මේ රටේ යහපත වෙනුවෙන් ගන්න තීරණ සඳහා ජනතාව අපිට පෙළගස්වන්න පුළුවන් වෙයි ජාතික වේදිකාව හරහා. අපිට පුළුවන් වෙයි. අපිට ඒ සහයෝගය දෙන්න පුළුවන් වෙයි. ඒ නිසා මේ අවස්ථාව අපි සීලූම පටු බෙදීම් සියල්ල පොඩ්ඩක් පැත්තකින් තියලා රට අපේ අනාගතය අපි මේක උපරිමයෙන් පාවිච්චි කරගෙන අපේ මේ රටේ පරිවර්තනයක් කරගන්න අවස්ථාවක් බවට පත් කරගන්නට ඕනි කියන එක තමයි මේ ජාතික වේදිකාවේ අවශ්‍යතාව විදිහට සංක මහත්මයාණනි මම දකින්නේ. මම ඔබට අවස්ථාව දෙන්න කලින් දෙරණ නාලිකාවට ඒ නිෂ්පාදන කණ්ඩායමට ඉතාම ස්තුතිවන්ත වන්නට ඕනේ මෙවන් ජාතික ක්‍රියාවලියකට උරදීම ගැන. ඒ වගේම මම අගය කරන්න ඕන පිරිසක් සිටිනවා ඔබට එන්නට මත්තෙන් මේ මොහොතේත් අපි මෙතන ඇවිල්ලා මේ වැඩසටහන පවත්වන්නේ අපේ රටේ ආරක්ෂක අංශ අපේ රටේ සෞඛ්‍ය අංශ නම් විදිහට සඳහන් නොකරත් මේ මොහොතේ ඉතා විශාල පිරිසක් අපේ රටේ ජීවත් වෙන මිනිසුන්ගේ
අනාගතයේ ජීවිතය උදෙසා ඔවුන් අභීත සටනක නිරත වෙන නිසා ඔබට මට අපි කාටත් මේ මොහොතේ යම්කිසි විදියකින් මේ රට තුළ ජීවත් වෙන්න පුළුවන් අවස්ථාවක් උදාලා තිබෙනවා. ඔවුන්වත් ඊටාම ගරුත්වයෙන් සිහි කරන්න ඕනේ. අපි දෙවනුවට කතා කරමු. එන අපි එකිනෙකාගේ වගකීම කොහොම වෙන්න ඕනේද? හොඳයි දැන් පල්ලිගුරු මහත්මයා අපි හැමදාම නිරීක්ෂණය කරන්නේ අපේ හඳුරන්නේ සුභවාදී දෘෂ්ටියකින් ලෝකයේ දිහා බලන කෙනෙක් විදිහට. නමුත් මේ COVID-19 නිසා ඇති වුණු අයහපත් ප්‍රතිඵල පිළිබඳවත් ඒවට මුහුණ දෙන්නේ කොහොමද කියලාත් අපි මේ ජාතික වේදිකාවේදී සාකච්ඡා කළ යුතුයි. අපි ඊටමත් කෙටි විරාමයකින් නික්ලිතව ඒ කතිකාවතට අපි ස්වාමින් වහන්සේගෙන් අවසර ඉල්ලා සිටිමු.